ඔක්සයිඩ් පිළිබඳ කතා ටික ඔක්කොම ඉවරුණාට පස්සේ පුතේ ඊළඟට තියෙන්නේ හයිඩ්‍රයිඩ් පිළිබඳ කතාව. ඔක්සයිඩ් පිළිබඳ කතා ටික ඉවරුණාට පස්සේ තියෙන්නේ හයිඩ්‍රයිඩ් පිළිබඳ කතාව තමයි කරගෙන යන්න තියෙන්නේ. පැහැදිලිද ඔළුවට ගන්න? දැන් අපි හයිඩ්‍රොක්සයිඩ් කතාව ඉවර කරා. ඔක්සයිඩ් කතාව පැහැදිලිව ඉවර කරා. ඔක්සයිඩ් වල ආම්ලිකතා විචලනය, ඔක්සයිඩ් එක ආම්ලිකතාවයට මොකද්ද වෙන්නේ කියන කාරණා ටික ඊටාම පැහැදිලිව අපි සාකච්ඡා කරගෙන තියෙනවා. හරිනේ කතන්දරේ. එතකොට දැන් ඔය කතාවත් එක්ක ඔළුවට ගත යුතු දේ තමයි මේ එකින් එක කොටස සෑම විටම පැහැදිලි අවබෝධයකින් ඔළුවට දාගන්න. එහෙම නැතුව නිකන් ඔය කුරුටු ගාන මට්ටමින් යන්න එපා. ආය බලලා කියන්නේ මොනවද කියලා තේරුම් අරගෙන ලස්සනට කතාව අරගෙන යන්න. එතකොට අපි ඊළඟට යනවා පුතේ මේ හයිඩ්‍රයිඩ් කියන මාතෘකාවට, හයිඩ්‍රයිඩ් කියන කතාවට. ඇත්තටම නිවැරදිම ලෙස ගත්තොත් හයිඩ්‍රයිඩයක් කියලා කියන්නේ හයිඩ්‍රජන්ට ඍණ එක ඔක්සිකරණ අංකය. හයිඩ්‍රජන්ට ඍණ එක ඔක්සිකරණ අංකය ආවොත් තමයි අපි ඒක හයිඩ්‍රයිඩයක් කියලා කියන්නේ. නමුත් හයිඩ්‍රයිඩයක් කියලා කියන කාරණේදී ඍණ එක ඔක්සිකරණ අංකය ආවා කියලා හැමතිස්සෙම කිව්වට එහෙම හැමෝටම ඍණ එක එන්නේ නැහැ. දල වශයෙන් අපි පොදුවේ සලකනවා හයිඩ්‍රජන් එක්ක කිසියම් මූලද්‍රව්‍යයක් සංයෝගයක් හදනවා නම් ඒක හයිඩ්‍රයිඩයක් ලෙස හැඳින්වීමේ ක්‍රමවේදයක් තියෙනවා. දැන් ඔයාලා දන්නවා මෙහෙම. හයිඩ්‍රජන්ගේ විද්‍යුත් රින්තාව 2.1යි. මෙයාට ඍණ ඔක්සිකරණ අංකයක් එන්න නම් මේ පැත්තෙන් බැදෙන්න ඕන කරන්නේ මෙයාට වඩා විද්‍යුත් රින්තාව අඩු කෙනෙක්නේ පුතේ. ඒ කියන්නේ දැන් මෙහෙම ගන්නකො සෝඩියම් හයිඩ්‍රයිඩ්. මේක ඍණ එකයි. මේක ධන එකයි. තේරෙනවද? විද්‍යුත් රින්තාව පාඩම් නැත්තම් ඉනෝගනික් කොටස සාකච්ඡා කරගෙන යන මේ කාලේ මෙච්චර නිදහස හම්බෙලා තියෙන මෙන්න මේ කාලේ තුල ඔක්සිකරණාංක බැරි නම් මොන කැපකිරීමක් කරලා හරි ඔක්සිකරණාංක හරි ගස්ස ගන්න. ඔක්සිකරණාංක බැරුව යන්නේ විද්‍යුත් රින්තාව බැරි නම්. විද්‍යුත් රින්තාව බැරි නම් මොන කැපකිරීමක් කරලා හරි ආවර්තික ගුණ ටික ආයෙ හොඳට තේරුම් ගන්න. ඔක්සිකරණාංකයි විද්‍යුත් රින්තාව ටිකයි මේ ටික හදාගෙන ඔයාට උදව් ගන්න යාළු මිත්‍රයෝ විවිධ ඔප්ෂන් තියෙනවා. ඕනනම් කතා කරන්න අපි සාකච්ඡා කරලා ඔයාලට විසඳුමක් හදාගමු. එහෙමත් කරන්න පුළුවන්. හරිද? මහා පරිමාණයෙන් පන්ති කරන්න බැරි වුණාට සමහර විශේෂිත සිදුවීම් සිද්ධ කරන්න හැකියාව තියෙනවා. හරි? ඒ නිසා එහෙම බැරි නම් ඊළඟ කාරණේ ඔක්සිකරණාංකයි විද්‍යුත් රින්තාව ටිකයි කොට දාගත්තට පස්සේ රිඩොක්ස් ප්‍රතික්‍රියා තුලිත කිරීම සහ අර්ධ ප්‍රතික්‍රියා ලිවීම ඊටාම ගැඹුරෙන් අධ්‍යයනය කරගන්න මෙච්චර නිමාඩු කාලයක් හම්බෙලා මේ තරම් ක්‍රමයකට ඔයාලට ගෙදර ඉන්න අවස්ථාව ලැබිලත් ඔයා ලබන අගෝස්තු මාස විභාගේ කිට්ටු කරලා ඇඹරෙනවා නම් දඟලනවා නම් තරචුරු ගානවා නම් ඔයා ගැන කතා කරලා වැඩක් වෙන්නේ නැහැ. හරි? ඒ නිසා ඊටාම පැහැදිලිව තේරුම් ගත යුතු සංකල්පයක් තමයි මේ කතාව තුළ මේ සිද්ධිය තුළ තමන්ගේ අඩුපාඩු හදාගන්න. ඔයා කියනවා ආට පීගුණු පාඩම් කරන්න බෑ මතක හිටින්නේ නැහැ වගේ බයිලා කතන්දර සමහර දරුවෝ කියනවා. තමන්ගේ මූලික අඩුපාඩු හදන්න නැතුව. මතක තියාගන්න පුතේ මේ රිවිෂන් පන්ති වලට එහෙම ළමයි ආවම එයාලා අපිට කියනවා අපිට බැරි සර් 12 වෙනි පාඩම සමතුලිතතාවය විද්‍යුතයයි ටිකක් අවුල් සර් කියලා එන්න ලොකු කතන්දර කියන්නේ. ඔය 13 12 වගේ පාඩම් වල පුතේ 11 වගේ පාඩම් වල ඇත්තටම බොහොම සරල මවලා පෙන්වීමේ හැකියාවක් තියෙන පාඩම්. හැබැයි මුල හොඳට තියෙන්න ඕන. හරි? ඒකයි ප්‍රශ්නේ. ඒ නිසා මේ ඉනෝගනික් කතාවලදී Tamanට අඩුපාඩු තියෙනවා නම් කල යුතු ප්‍රධානම දේ තමයි ඒ අඩුපාඩු මේ දවස් ටිකේ හදාගන්න එක. ඔයා මේක කරන්න ආවේ නිකන් අතෑරලා දාලා යන්න නෙමෙයිනේ. ඕ ලෙවල් පන්තියේ හොඳම ප්‍රතිඵල තිබ්බ ළමයි. හරි? වෙන කාටවත් එන්න බැරි සීමාවකට පය ගහලා ඒක තුල ජීවත් වෙන මිනිස්සු. ඒ නිසා රට්ටු හිනහ වෙන්න වගේ බලාගෙන ඇති. ඒ සිනහවට ලක් වෙන්නේ නැතුව තමන්ගේ වැඩේ ලස්සනට කරන්න. හරි? මේ මහා පරිමාණයෙන් විස්තර කර ඉන්න බෑ දෙයක් නෑ. මම නිතරම සජීවී ලෙස මුණ ගැහිච්ච දවස්වල කියා දෙනවා. අපි සමහරට පැය ගණන් බැනගෙන තියෙනවා. හරි? මම ඔයාලට බයිනවා, ඔයාලට මම බයිනවා. ඔයාලා අහගෙන ඉන්නවා. ඔහොම දවස් තිබිලා තියෙනවානේ. ඒ නිසා මතක තියාගන්න මේක ලේසි වැඩක් නම් ගොඩක් අය කරනවානේ. මේක ලේසි නෑ පුතේ. හරි? මේක ලේසි වැඩක් නෙමෙයි. මේක අමාරු වැඩක්. හරි? මේ අමාරු වැඩක් කරලා තියෙන මේකේ වැඩ වැඩි හින්දා. ඒ නිසා හැම ළමෙක්ම
ඉතාම ගැඹුරින් තේරුම් ගන්න මේ වාගේ ජීවිතයේ හොඳ අවස්ථාවක්. මේකෙන් එහා පැත්තට ගියොත් එහෙම ඔයාට හම්බෙන අවස්ථා බොහොම විශිෂ්ටයි කියලා විස්තර කරලා තේරුමක් නැහැ. ඒ අත්විඳොත් තමයි ඒ අවස්ථාව හම්බෙන්නේ. තේරුණානේ සිද්ධිය. ඒ නිසා මේ කතා කියද්දි මම මේවට අදාළ දේවල් මතක් කරද්දි ඒ පරණ අඩුපාඩු තියෙනවා නම් විසඳ ගන්න. බෑ තේරෙන්නේ නැහැ. ඒවා දන්නේ නැහැ කියලා මට යන්න බැරුව ගියා. අයියෝ කරුමේ වගේ තමයි මට නම් ඒවා තේරෙන්නේ නැහැ කියලා ඒවා කරුමෙට බාර කරලා අවස්ථාවලට බාර දීලා ජීවිතේ සත්‍යයෙන් පලා යෑම සාමාන්‍යයෙන් උසස් පෙළ ළමයි නොකළ යුතු දෙයක්. හරි. බලන්නකෝ. දැන් මෙතන ගත්තොත් එහෙනම් පුතේ සෝඩියම්ගේ විද්‍යුත් ශ්‍රේණිතාව කීයද? ලිතියම්ට 1යි එන්නේ 0.1ක් අඩු කරම 0.9යි රටාව මතක නම් වැඩේ කොට. මෙයාට 0.9ක් එන්නේ. එයාට ධන එකක් වෙනවා. මේක ඍණ එකක් වෙනවා. මේක හරියටම හරි හයිඩ්‍රයිඩයක්. ඒ කියන්නේ නිවර්දිම ස්වරූපේ හයිඩ්‍රයිඩයක් මේක පුතේ. ඒ කියන්නේ හයිඩ්‍රජන්ට ඍණ එක ඔක්සිකරණ අංකය තියෙන. ඒ වුණාට අපි මෙන්න මේවටත් හයිඩ්‍රයිඩ් කියනවා පුතේ. ඔක්සිජන්ගේ හයිඩ්‍රයිඩ්. ඔක්සිජන් විද්‍යුත් ශ්‍රේණිතාව 3.5ක මිනිස්සෙක්. හයිඩ්‍රජන් 2.1යි තියෙන්නේ. හයිඩ්‍රජන්ට දාන එන්නේ. එහෙනම් හොඳට මතක තියාගන්න. පොදුවේ හයිඩ්‍රයිඩ් කියන්නේ මොනවද? පොදුවේ හයිඩ්‍රයිඩ් කියන්නේ හයිඩ්‍රජන් කිසියම් කෙනෙක් එක්ක එකතු වෙලා හදනවා නම් සංයෝගයක්. ඒවට පොදුවේ අපි මොනවා කියනවද? හයිඩ්‍රයිඩ් කියලා කියනවා. පැහැදිලි කියන කතාව. පොදුවේ හයිඩ්‍රජන් කිසියම් කෙනෙක් එක්ක එකතු වෙලා හදන සංයෝග තියෙනවා නම් ඒවට අපි පොදුවේ කියන නම තමයි මොනවද? හයිඩ්‍රයිඩ් කියලා කියන්නේ. හයිඩ්‍රයිඩ් ගත්තාම ආම්ලික හයිඩ්‍රයිඩ් ඉන්නවා, භාෂ්මික හයිඩ්‍රයිඩ් ඉන්නවා. උභයගුණී හයිඩ්‍රයිඩ් ඉන්නවා, උදාසීන හයිඩ්‍රයිඩ්ත් ඉන්නවා. ආම්ලික හයිඩ්‍රයිඩ්, භාෂ්මික හයිඩ්‍රයිඩ්, උභයගුණී හයිඩ්‍රයිඩ්, උදාසීන හයිඩ්‍රයිඩ්. මේ වර්ග ටික ඔක්කොම ගැන හොඳ අවබෝධයක් තියෙනවා. ඔක්සයිඩ් තියෙනවා, ආම්ලික ඔක්සයිඩ්, භාෂ්මික ඔක්සයිඩ්, උභයගුණී ඔක්සයිඩ්, උදාසීන ඔක්සයිඩ්. හයිඩ්‍රොක්සයිඩ් තිබ්බා, ආම්ලික හයිඩ්‍රොක්සයිඩ්, භාෂ්මික හයිඩ්‍රොක්සයිඩ්, උභයගුණී හයිඩ්‍රොක්සයිඩ්. උදාසීන හයිඩ්‍රොක්සයිඩ් කියලා જાතියක් කියා දුන්නේ නැහැ නේද? එතකොට එන්නේ කතත් එක්ක ඒ සිද්ධිත් එක්ක මේ කතා පිළිවෙලට ඔලුවට දාගන්න. හරි. අපිට ඉනෝගනික් කියලා කියන්නේ අපේ සාමාර්ථයේ ප්‍රමාණය ගැන තීරණය කරන හරි ලස්සන කතාවක්. හරි. ඉනෝගනික් වල තියෙන විශිෂ්ටතම ගුණය තමයි මතක තියාගෙන ලිව්වොත් ලිව්වම තමයි වරදින්නේ නැහැ. කොයිම විදියකින්වත්. කිසිම විදියකින් වරදින්නේ නැහැ. බලන්න පුතේ ටියුට් එක. හයිඩ්‍රයිඩ්. ඔක්සිකරණ තත්ත්වයේ අණුව සලකන්නේ නම් හයිඩ්‍රයිඩ් ලෙස සලකනුවේ හයිඩ්‍රජන් වල ඍණ එක ඔක්සිකරණ අංකය සහිත සංයෝග වේ. එසේ වුවත් මෙහිදී ඕනෑම මූල ද්‍රව්‍යයක් හයිඩ්‍රජන් සමග සාධන සංයෝග හයිඩ්‍රයිඩයක් යයි සලකා ඒවා පිළිබඳව අධ්‍යයනය කරනු ලැබේ. හරි. ඔලිම කියනවා භාෂ්මික හයිඩ්‍රයිඩ්. භාෂ්මික හයිඩ්‍රයිඩයක් නම් පුතේ මොනවාද පිට කරන්න ඕන? භාෂ්මික හයිඩ්‍රයිඩයක් නම් OH- හදන්න ඕන, M+ කියලා හැදෙන්න ඕන. බලන්න ඕකේ බන්ධන ටික බිඳෙන්න ඕන හැටි ලකුණු කරගන්න පුළුවන්. අපි මීට කලින් කරලා තියෙන જાතිත් එක්ක මේ කතාව මම හිතන්නේ පැහැදිලිව පුළුවන්කමක් තියෙන්න ඕන. ඔකේ අඩුපාඩු සහ කොටස් තියෙනවා. ඒවා සම්පූර්ණ කරන්න කල්පනාවෙන් හින්දා මේක බලාගෙන ඉන්න. දාන OH මේක ඩෙල්ටා මයිනස්, මේක ඩෙල්ටා ප්ලස්, මේක ඩෙල්ටා මයිනස්, මේක ඩෙල්ටා ප්ලස්. භාෂ්මිකයි නම් පුතේ OH- බිහි වෙන්න ඕන. OH- බිහි වෙද්දී මොකද්ද වෙන්න ඕන? OH- බිහි වෙන්න නම් මේ බන්ධනේ කැඩෙන්න ඕන මේ අතට. එහෙම වුණොත් තමයි මේක H+ හැටියට ගැලවෙන්නේ. මෙතන මේ බන්ධනේ කැඩිලා මේ පැත්තට හරිද? මේ හැදිච්ච කෙනාට මෙයා ගාව ඉඳලා ඉලෙක්ට්‍රෝන ලැබුණොත් එහෙම මොකද වෙන්නේ? ආයෙත් බලන්න මේ විදිහට OH- හැදෙන්න ගියොත් M+ එකක් හැදෙනවා. හරිද? M+ එකක් හැදිලා තියෙනවා. ඕකේ. ඊළඟට OH- එකක් හැදෙනවා. සහ මොන 2 හැදෙනවද? H2 හැදෙනවා. හොඳට බලා ගන්නකො මෙන්න මේ කියන කතාව. දැන් මේක සිද්ධ වෙනවා. ඇත්තටම ආරම්භ වෙන්නේ කොහෙන්ද කියන ප්‍රශ්නයක් එනවා. ඇත්තටම ආරම්භ වෙන්නේ මෙතනදී තමයි ඔය කතාව. මෙයාට වඩා මෙයාගේ විද්‍යුත් ශ්‍රේණිතාව වැඩි වුණාම මෙයා කියනවා මට මෙයත් එක්ක ඉන්න බෑ. මෙයා කියනවා මට මෙයත් එක්ක ඉන්න බෑ. පැහැදිලිව තේරුම් ගන්න. මෙයා කියනවා මෙයත් එක්ක ඉන්න බෑ. එහෙමද කියන්නේ? නෑ. මේක කියන්නේ කවුද? හයිඩ්‍රජන්. M ගේ විද්‍යුත් ශ්‍රේණිතාව බොහොම අඩුයි නම් හයිඩ්‍රජන් බොහොම ලොකු සද්දයක් දානවා. අට මේ M කියන කෙනා හරියන්නේ නැහැ කියලා මෙයා
මෙතන තියෙන ඉලෙක්ට්‍රෝන ටික තමන්ගේ පැත්තට ගන්නවා. විද්‍යුත් රින්තාව කියන්නේ බන්ධන ඉලෙක්ට්‍රෝන පැහැර ගැනීමේ ක්‍රියාවලියනේ පුතේ. බන්ධන ඉලෙක්ට්‍රෝන ටික තමන්ගේ පැත්තට පැහැර ගන්නවා නම් ඒකට කියන විද්‍යුත් රින්තාව කියලා මතකයිනේ කතන්දරේ. එතකොට මේ විදිහට ඉලෙක්ට්‍රෝන ගත්තාම මෙතන තියෙන විද්‍යුත් රින්තාව වෙනස වැඩි නිසා ඒකේ ප්‍රතිඵලයක් ලෙස ඉලෙක්ට්‍රෝන ටික සම්පූර්ණ ගන්නවා. ගත්තාම මෙයා H- වෙනවා. ඉතින් H- වුණාම එයා බොහොම සන්තෝෂෙන් ඉන්නේ. එයාට පුළුවන් ඕනනම් H+ කෙනෙක් යාලු කරගන්න. ජලය අපි දන්නවා උභයගුණී හයිඩ්‍රොක්සයිඩයක්. ජලය කියන්නේ උභයගුණී හයිඩ්‍රොක්සයිඩයක්. ඒ කියන්නේ ජලයට පුළුවන් අම්ලයක් ලෙස වැඩ කරන්න, ජලයට පුළුවන් භස්මයක් ලෙස වැඩ කරන්න. පැහැදිලි කියන කතන්දරේ. ජලයට උභයගුණී ලක්ෂණ තියෙන නිසා ජලයට පුළුවන් අම්ලයක් ලෙස වැඩ කරන්න, ජලයට පුළුවන් භස්මයක් ලෙස වැඩ කරන්න. ඔන්න ඔය හැකියාව සහ සිදුවීම නිසා මොකද වෙන්නේ? ජලයට ওই ලක්ෂණ ටික තියෙන නිසා මේ H- එක මෙතන H+ එකක් එක්ක යාළු වෙලා H2 හම්බ වෙනවා. H+ එක H- එකත් එක්ක යාළු වෙලා H2 හම්බ වෙනවා. එහෙනම් හොඳට මතක තියාගන්න. මෙතන ජලය වෙනුවට D2O දැම්මොත් D2O ජලය වෙනුවට D2O දැම්මොත් එහෙම මොකද්ද සිද්ධ වෙන්නේ? එතකොට හම්බ වෙන්නේ පුතේ H එකක් නෙමෙයි D එකක්. එහෙනම් අතන H2 නෙමෙයි හම්බෙන්නේ HD කියලා හම්බෙන්නේ. මේ යාන්ත්‍රණයේ තේරුම් ගත්තා නම් ඒක ලස්සනට ගන්න පුළුවන්. එතකොට ඔන්න ඔය විදිහට කැඩුනහම මේක OH- වෙනවා මේ ඉලෙක්ට්‍රෝන ටික අරගෙන අතන H2 හම්බ වෙනවා. ඒක තමයි කතාව. මෙහෙම අහන්නකො. මෙහෙම බන්ධන ඉලෙක්ට්‍රෝන ටික මෙහෙට කැඩෙන්න නම් හයිඩ්‍රජන් කියන්නේ විද්‍යුත් රින්තාව 2.1ක් වෙච්ච මිනිස්සෙක්. හයිඩ්‍රජන් කියන්නේ විද්‍යුත් රින්තාව 2.1ක් වෙච්ච මිනිස්සෙක්. බන්ධන ඉලෙක්ට්‍රෝන ටික මෙහෙට පැහැර ගන්න නම් මෙයාගේ විද්‍යුත් රින්තාව කීයට වඩා අඩු වෙනවද? 2.1කට වඩා අඩු වෙන්න ඕන. දාල පොදුවේ අසමානතාවයක් විදිහට අපි මේක කිව්වොත් පුතේ. මේක පොදුවේ අසමානතාවයක් විදිහට කිව්වොත් මොකද්ද කියන්න වෙන්නේ? M විද්‍යුත් ඍණතාව කුඩායි කාට වඩාත් H විද්‍යුත් ඍණතාවය. ඕක තමයි කතාව. එතකොට M විද්‍යුත් ඍණතාවය කුඩායි හයිඩ්‍රජන්ගේ විද්‍යුත් ඍණතාවට වඩා. මෙන්න මේක තමයි මෙතන සිද්ධියට හේතුව. පුතේ ඔතන දීලා නැහැ මේ ඊතල ගමන් කරන විදි. මේ ආගයන් මොකුත් දීලා නැහැ. ඒ නිසා පිළිවෙලට ඒ ටික ලකුණු කරගන්න. ඔන්න පැහැදිලි සටහනක් තියෙනවා. හරි. එහෙනම් මම මේ ටික මකනවා. බලන්න ඊළඟට කියන කතාව හයිඩ්‍රජන් වලට වඩා අඩු විද්‍යුත් ඍණතාවයක් සහිත මූලද්‍රව්‍ය පිහිටන S සහ D ගොනු. දැන් අපිට ඕක අලුත් දෙයක් නෙමෙයිනේ පුතේ. හයිඩ්‍රජන් වලට වඩා විද්‍යුත් ඍණතාව අඩුයි. කාගේද? S ගොනුවේ අයගේ සහ D ගොනුවේ අයගේ. එන්න ඒ වගේ කට්ටිය තමයිලු මේ විදිහට භාෂ්මික හයිඩ්‍රයිඩ් හදන්නේ කියලා පැහැදිලිව කියනවා. පැහැදිලිනේ කියන සිද්ධිය භාෂ්මික හයිඩ්‍රයිඩ් හදන්නේ මෙහෙම කට්ටිය තමයි කියලා උතන කියලා තියෙනවා. ඊට පස්සේ ප්‍රතික්‍රියාවක් දීලා තියෙනවා සෝඩියම් හයිඩ්‍රයිඩ් ඝනය ජලයත් එක්ක ප්‍රතික්‍රියා කරපුවම සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් සහ H2 හම්බෙලා තියෙනවා කියන කාරණේ. සෝඩියම් හයිඩ්‍රයිඩ් කියන්නේ ඇත්තටම අයනික සංයෝගයක්. සෝඩියම් හයිඩ්‍රයිඩ්ට අයනික ලක්ෂණ තමයි තියෙන්නේ. එයා ඝනයක් හැටියට ක්‍රියාත්මක වෙනවා. ඒකත් කිසි ප්‍රශ්නයක් නැහැ. එයාට ජලය දාපුවාම හයිඩ්‍රොක්සයිඩේ නිර්මාණය වෙලා H2 වායුව ඇවිල්ලා තියෙනවා කියන එක තමයි කියන්නේ. තේරුණානේ කියන සිද්ධිය. රයිට් යටින් ලියන්න කුතේ මෙහෙම. මෙහිදී හයිඩ්‍රයිඩය විසින් පිට කරනු ලබන H- ජලයෙන් ලැබෙන H+ සමග ප්‍රතික්‍රියා කොට ජලයෙන් ලැබෙන H+ සමග ප්‍රතික්‍රියා කොට H2 වායුව
H2 වායුව නිර්මාණය කෙරේ. H2 වායුව නිර්මාණය කෙරේ. මෙහිදී ජලය වෙනුවට බැර ජලය මැර නෙමෙයි බැර බරින් වැඩි ජලය කියන එක. බැර ජලය වරහන් ඇතුළේ ලියා ගන්න D2O බැර ජලයේ සූත්‍රයේ D2O භාවිතා කළහොත් ප්‍රතිඵලයේ ලෙස H2 වෙනුවට HD නිර්මාණය වේ. 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 හරි. එතකොට භාෂ්මික හයිඩ්‍රයිඩ් පිළිබඳ කතාව අපි ඔහොම ඉවර කරමු. එතකොට පුතේ ඕකේ අපිට ආම්ලික හයිඩ්‍රයිඩ් පිළිබඳ කතාවකුත් එනවනේ. ආම්ලික හයිඩ්‍රයිඩයක් කියලා කියන්නේ කවුද? ආම්ලික හයිඩ්‍රයිඩයක් කියලා කියන්නේ ඉතින් H+ පිට කරන්න එපා. ඒක ලොකුවට කියන්න දෙයක් නෑ. දැන් ඕකේ ආභාසයෙන්ම බොහොම ලේසියෙන් වේගෙන් කර හැකියි. දැන් ආම්ලික වේගන නම් පුතේ H+ පිට කරන්න ඕන. H+ ට සමරූපී ලක්ෂණ තියෙන කෙනෙක් තමයි කවුද? H3O+ කියලා කියන්නේ. H+ වලට සමරූපී ලක්ෂණ තියෙන කෙනෙක්. H3O+ කියලා කියන්නේ හයිඩ්‍රෝනියම් අයනය කියලා මෙයාගේ නම කියන්නේ. මතක තියාගන්න මේ ඉනෝගනික් අරුණ පුතේ ශනිකව සටපට ගාලා ලියාගෙන යන්න නැතුව මෙච්චර කියලා දෙන්නේ. ඉනෝගනික් කියලා කියන්නේ පුතේ තේරුම් ගන්න උත්සාහ කළ යුතු දෙයක්. තේරුම් ගත්තොත් පාඩම් කරන්න තියෙන ප්‍රමාණය හරිම අඩු වගේකටපත් වෙනවා. පාඩම් කරන්න තියෙන ප්‍රමාණය අඩු වුණාම ඉනෝගනික් කියන්නේ බොහොම රසවත් කොටසක් බවට පත් වෙනවා. මහා ආයාසයෙන් ඔලුවට දාගත්ත යුතු නැති මහා සංකීර්ණ තත්ත්වයකින් හරි අමාරුවෙන් කර යුතු දෙයක් නොවන හරි සරල කොටසක් බවට ඉනෝගනික් කියන කොටස පත් කරගන්න පුළුවන්කම තියෙනවා. අපි මේක තේරුම් අරගෙන කරොත්. හරිද? ඒ නිසා තමයි මෙච්චර මේ දේවල් මේ විද්‍යුත් ත්‍රින්තාගයන් කිය බන්ධන කැඩෙන හැටි කිය පැහැදිලි කරන්නේ. මේවා ගිල ගන්න නෙමෙයි තේරුම් ගන්න උත්සාහ කරගන්න. එතකොට තමයි ඔයාව හොඳ මට්ටමකට නිර්මාණය වෙලා එන්නේ පුතේ. බලන්නකෝ මේ කියන කතන්දරේ. මෙතන M කියලා එකක් ඉන්නවා MH කියලා හයිඩ්‍රයිඩයක් 2.1යි. මේ පැත්තට බන්ධන බිඳෙන්න නම් ඉස්සෙල්ලත් කියා දුන්නානේ පුතේ. මෙහෙම බන්ධන බිඳෙන්න නම් හයිඩ්‍රජන්ට වඩා M ගේ මොනතා වැඩි වෙන්නවද? විද්‍යුත් ශ්‍රින්තාව වැඩි වෙන්න ඕන. හයිඩ්‍රජන්ට වඩා M ගේ විද්‍යුත් ශ්‍රින්තාව වැඩි වෙන්න ඕන. හයිඩ්‍රජන්ට වඩා විද්‍යුත් ශ්‍රින්තාව වැඩි මූලද්‍රව්‍ය ඉන්නේ කොහෙද? හයිඩ්‍රජන්ට වඩා විද්‍යුත් ශ්‍රින්තාව වැඩි මූලද්‍රව්‍ය ඉන්නේ P ගොනුවේ. අපි මීට කලින් එක කතා කරලා තියෙනවා. ඔව්. එහෙනම් ආම්ලික හයිඩ්‍රයිඩ් නිර්මාණය කිරීම බොහෝ විට මොන ගොනුවේ අයට අයිති දෙයක්ද? P ගොනුවේ අයට අයිති දෙයක්. ආයෙත් කියනවා 2.1කට වඩා විද්‍යුත් ශ්‍රින්තාව වැඩි වෙන්න ඕන අන්න අර විදියට බන්ධන කැඩෙන්න නම්. මේ විදියට බන්ධන කැඩුනහම 2.1කට වඩා විද්‍යුත් ශ්‍රින්තාව වැඩිනේ. එහෙම මෙහෙම වෙන්නේ 2.1කට වඩා විද්‍යුත් ශ්‍රින්තාව වැඩි මිනිස්සු ඉන්නේ කොහෙද? P ගොනුවේ. P ගොනුවේ ඉන්න මිනිස්සුන්ට තමයි මොකක් වෙන්නේද? මේ විදියට ඊටාම ලේසියෙන් මේ විදියට බන්ධන කඩලා ආම්ලික හයිඩ්‍රයිඩ් නිර්මාණය කිරීමේ හැකියාව තියෙනවා. මේ දා තනි වෙනවා. මේක H+ බවට පත් වෙනවා. H+ ට මේ ඔක්සිජන් තමන් ගාව තියෙන එකසර යුගල් දෙකෙන් එක යුගලක් දීලා දායක බන්ධනයකින් අඬ ගහලා ගන්නවා. ඒ ගත්තාම මෙයාව තමයි හැදෙන්නේ H3O+ හයිඩ්‍රෝනියම් අයනය. මෙන්න කැටායනයක් හැදිලා තියෙනවා. එතකොට මේ ජලය තුල මේ සිද්ධ වෙච්ච නිසා මේවට දාන්න වෙන්නේ මොනවයි කියලාද? AQ කියලා. AQ කියලා. ඔන්න ඕක තමයි මෙතන කියන්න තියෙන මෙතන පැහැදිලි කරලා දෙන්න තියෙන ප්‍රධානම සිදුවීම. මෙතන පුතේ පළවෙනියෙන් ඔළුවට ගත යුතු දේ ආම්ලික හයිඩ්‍රයිඩ් හදන්නේ P ගොනුවේ අය. මෙතන ඊතල වක්‍ර ඊතල ඒවා ටික දාන්න තියෙනවා. ඒ අඩුපාඩු ටික දාලා පිළිවෙලට ලියලා දාන්න. හරි. ඊළඟට එහා පැත්තට ගියාම ඔයාලට තියෙනවා කතාවක් දාන්න. මොකක්ද මේ සිද්ධිය? එහා පැත්තේ තියෙනවා විද්‍යුත් ශ්‍රින්තාව පිළිබඳ ගැළපීම කරන්න. මම ඒක ලියන්නේ නැහැ. ඔයා ලියන්න. ඔය විදිහට බන්ධන බිඳෙන්න නම් කාගේ විද්‍යුත් ශ්‍රින්තාවද කාට වඩා විශාල වෙන්න ඕන?
M ගේ විද්‍යුත් ඍණතාවය විශාල වෙන්න ඕන කාට වඩාත් H ගේ විද්‍යුත් ඍණතාවට වඩා. කෙටියෙන් කිව්වොත් හයිඩ්‍රජන් ගෑගේ 2.1යි 2.1ට වඩා M ගේ විද්‍යුත් ඍණතාව වැඩි වුණොත් තමයි ඔය සිද්ධිය නිර්මාණය වෙන්නේ. ඔය කතාව හරියන්නේ. ඔය විදිහට වැඩේ සිද්ධ වෙන්නේ. පැහැදිලි කතාව. අසමානතාවය ලියන හැටි ආයි බෝඩ් එකේ ලියන්න ඕනේ නැහැ නේ. චූටි බබාලා නෙමෙයිනේ. අතන එහා පැත්තෙත් මං ලිව්වා පව්. එහෙනම් M ගේ විද්‍යුත් ඍණතාව විශාලයි H ට වඩා කියලා පිළිවෙලට ලියලා ඒක ඉවර කරන්න. බලන්න ඊට පස්සේ කියනවා. මින් පැහැදිලි වන්නේ ඡා ගොනුවේ නෙමෙයි පුතේ P ගොනුවේ. මින් පැහැදිලි වන්නේ P ගොනුවේ අලෝහ විසින් ආම්ලික හයිඩ්‍රයිඩ් සාධන බවය. ඒවායේ බන්ධන ස්වභාවය සහ සංයෝජ වේ. ඒවායේ බන්ධන ස්වභාවය සහ සංයුජ වේ කියලා කියනවා. ඒක තමයි කතාව. එතකොට ආම්ලික හයිඩ්‍රයිඩ් වලට අපි උදාහරණ කීපයක් දෙමු කොතන ලියන්න බලන්න. දැන් ආම්ලික හයිඩ්‍රයිඩ් වලට උදාහරණ HCl ධන ජාලය. කොහොමද ලියන්නේ පුතේ? Cl minus දාන H3O plus. පැහැදිලි කියන කතාව. එතකොට අර ඉස්සල්ලා එකේ පොඩ්ඩක් බලන්න පුතේ. ඉස්සල්ලා එකේ මම මෙතනට m ට දැම්මේ m minus ද m plus ද. m plus නම් දාලා තියෙන්නේ ඒක හරි ගස්ස ගන්න ඒක m minus වෙන්න ඕනේ. ඉලෙක්ට්‍රෝන ගත්තාම minus වෙන්නේ. Cl minus H3O plus. එතකොට මේක ජලය තුල දිවෙනවා කියලා ගත්තොත් liquid කියලා දාලා මේක AQ කියලා දාලා මේක AQ කියලා දාලා. ඉස්සල්ලාගේ මට මතක හැටියට මම m plus ද කොහෙද දැන් මේක m minus වෙන්න ඕන පුතේ. හරි. m minus කියලා හදාගන්න. අපි බලමු තවත් ආම්ලික හයිඩ්‍රයිඩයක් H2S AQ එක. ජලයේ එක්ක ප්‍රතික්‍රියාව. කොහොමද යන්නේ? මේක ප්‍රතිවර්ධ කතාවක් කෙනෙක්. එහෙනම් මෙයාට H3O+ හැදුව හැකියි. ඊට අමතරව HS minus AQ. again ඊට පස්සේ HS minus AQ දාන කෙත් වෙනවා H3O plus AQ සහ S2 minus AQ. ඔන්න ආම්ලික හයිඩ්‍රයිඩ් වලට උදාහරණ සහ පැහැදිලි කිරීම. හරි? ඔන්න පැහැදිලි සටහනක් තියෙනවා ලියලා දාන්න තියෙන්නේ. ආම්ලික හයිඩ්‍රයිඩ්, බාෂ්මික හයිඩ්‍රයිඩ් ඔය විදිහට ඉවර වෙනවා. ඔතන ඉඩ තියලා තියෙනවා පිළිවෙලට පැහැදිලිව ලියන්න තියෙන්නේ. තරුවක් දාලා ලියන්නකො පුතේ ඔතන. දැන් ඔයාලා ගාව පොඩි ප්‍රශ්නයක් තියෙනවා මම HCl ට දැම්මේ තනි ඊතලයක්. H2S දැම්මේ ප්‍රතිවර්තී ඊතලයක්. ඒක මෙහෙමයි පුතේ කියන්නේ. සමහර ආම්ලික හයිඩ්‍රයිඩ් ප්‍රබල අම්ල ලෙස හැසිරෙනවා. සමහර ආම්ලික හයිඩ්‍රයිඩ් හැසිරෙන්නේ දුබල අම්ල විදියට. ආය වතාවක් කියනවා. මම මෙතන පාවිච්චි කරපු ඊතල වෙනස්. හොඳට බලන්න. HCl ට දැම්මේ තනි ඊතලයක්. H2S ගේ විඝටනයේට මම ප්‍රතිවර්තී ඊතල දෙකක් දැම්ම දෙපාරටම. එතකොට මොකක්ද මේ කතාව? ඇතම් ආම්ලික හයිඩ්‍රයිඩ් ප්‍රබල ලෙස ආම්ලිකයි. ඇතම් ආම්ලික හයිඩ්‍රයිඩ් වල ආම්ලිකතාවය දුබලයි. තරුවක් දාලා ඉස්සරහින් ඉරක් දාලා පිටිපස්සෙන් හදක් දාලා ලියන්න වාක්‍ය උදවල්ට රැයට මතක තියෙන්න ඕන වැදගත් කාරණා පුතේ. ලියන්න මෙහෙම. පාට වෙනස් කරලා ලියන්න. විශේෂණය කරලා ඇතම් ආම්ලික හයිඩ්‍රයිඩ් ඇතම් ආම්ලික හයිඩ්‍රයිඩ් ප්‍රබල ලෙස ආම්ලික වන අතර ඇතම් ඒවා දුබල ලෙස ආම්ලික වේ. දුබල ලෙස ආම්ලික වේ. එතකොට දැන් ওই විදිහට ගත්තාම ආම්ලික හයිඩ්‍රයිඩ්ත් හරි බාෂ්මික හයිඩ්‍රයිඩ්ත් හරි. ඔයිට අමතරව කියනවා උභයගුණී හයිඩ්‍රයිඩ් තියෙනවලු. ඊට අමතරව උදාසීන හයිඩ්‍රයිඩ්ත් තියෙනවලු. එහෙනම් අපිට ඔය කියන සියලු දෙනා මුණ ගැසීම සඳහා අපි අර කලින් කරා වගේ ආවර්තයක් ඔස්සේ කට්ටියගේ
හයිඩ්‍රයිඩ් වල ස්වභාවයන් ටික සාකච්ඡා කරමු. ආවර්තයක් ඔස්සේ කට්ටියගේ ස්වභාවයන් මම මෙහෙම දිගටම ලියනවා. පොඩ්ඩක් බෝඩ් එකේ දිගටම ලියද්දි හොඳට බලලා ලියා ගන්න. දිගටම ලියද්දි ඒ ටික කැමරාවෙන් පිළිවෙලට පෙන්නනවා. ඒ ටික හරියට බලලා ලියා ගන්න. හරි. මේ පිළිවෙලට ඔය ටියුට් එක හදලා තියෙනෙත් එහෙම ලියන්න පුළුවන් වෙන්න. පිළිවෙලට ලස්සනට වැඩේ ගන්න. හරි. දැන් අර දෙකෙත් ලියලා මේක පුරුදු ඇතිනේ. කාණ්ඩය 1 2 13 14 15 16 17 18 ලියන්නේ නැහැ. උච්ච වායුත් එක්ක ගණදනුවක් නැහැනේ පුතේ. මූල ද්‍රව්‍ය අපි ගන්නවා කියන්නේ තුන්වෙනි ආවර්ත. එහෙනම් සෝඩියම්, මැග්නීසියම්, ඇලුමිනියම්, සිලිකන්, phosphorus, sulfur, chlorine. හයිඩ්‍රයිඩය මොකක්ද දෙන්නේ හයිඩ්‍රයිඩය? NaH, MgH2, Al, H3, SiH4, PH3, H2S, HCl. ස්වභාවය කියන්නේ ආම්ලිකද බාෂ්මිකද කියන එක. බාෂ්මික උභය ගුණී. මෙන්න මේක හොඳට මතක තියාගන්න. හරි. උදාසීන පෑන් අම්ල එක්ක ප්‍රතික්‍රියා කරන්නෙත් නෑ, බෂ්ම එක්ක ප්‍රතික්‍රියා කරන්නෙත් නෑ, ජල එක්ක ප්‍රතික්‍රියා කරන්නෙත් නෑ. පෑන් අම්ල එක්ක ප්‍රතික්‍රියා කරන්නෙත් නෑ, බෂ්ම එක්ක ප්‍රතික්‍රියා කරන්නෙත් නෑ, ජල එක්ක ප්‍රතික්‍රියා කරන්නෙත් නෑ. මේක බාෂ්මික, මේක දුබල ආම්ලික, මේක ප්‍රබල ආම්ලික. මෙයා ගැන පොඩ්ඩක් අපි කතා කරන්න ඕන පුතේ. pH3 ගැන. හරි බාෂ්මිකයි කියලා ලිව්වට ඒක කතා කරන්න දේවල් තියෙනවා. අපි බලමු තව කොහොමද ඒක සාකච්ඡා කරන්න කියලා. ස්වභාවය. ඊට පස්සේ බන්ධන ස්වરૂපේ. බාෂ්මිකයි නම් බන්ධන ස්වභාවය අයනික. උදාසීන සිට සහසයිජ. මේක අතරමැදි. හරි. බලන්න මේ සටහනේ බොහොම ළඟ රූප රාමුවක් වලට පේනවා. ලං කරලා මාව පැත්තකට විසික් කරලා ගන්න එකක්. ඒක බලලා පිළිවෙලට අඩුපාඩු නැතුව ලස්සනට හරි ගස්ස ගන්න ප්‍රශ්න නැති ලෝකයක් හදා ගන්න. හරි මං හිතන්නේ ඇති වෙලාව නවත්තලා ඔක බලාගත්ත හැකිනේ. එහෙනම් මම අකනවා මේ pH3 ගැන පොඩ්ඩක් කතා කරන්න ඕන. pH3 ගැන විශේෂ දෙයක් තියෙනවා කියන්නේ. ඒක බාෂ්මිකයි කියලා නිතර ලිව්වේ. ඔතන ඊට පස්සේ යට තියෙන ටික ඉස්සෙල්ලා කියවලා බලන්නකෝ. සෝඩියම් හයිඩ්‍රයිඩ් හා මැග්නීසියම් හයිඩ්‍රයිඩ් ජලය සමග පැහැදිලිව දක්වන ප්‍රතික්‍රියාවක් සිදු කරමින් H2 වායුව නිකුත් කරනවා කියලා තමයි කියන්නේ. H2 වායුව නිකුත් කරනවා කියලා කියන්නේ. HCl හොඳින් ජලය දිය වේලු. H2S බොහෝ දුරට ජලය දිය වේ. මතකනේ H2S ගේ කතාව මම කියා දුන්නා. H2S දුබල අම්ලයක්. H2S දුබල අම්ලයක්. කවුද? H2S දුබල අම්ලයක් හැටියට තමයි ක්‍රියාත්මක වුනේ. pH3 ජලය දියවන්නේ ඉතා සුළු වශයෙන්. සිලිකන් හයිඩ්‍රයිඩ් ජලය දිය නොවන අතර ඇලුමිනියම් හයිඩ්‍රයිඩ් ජලය සමග ප්‍රතික්‍රියා කර H2 පිට කරයි.
එතන කියනවා මැග්නීසියම් හයිඩ්‍රයිඩ් බහුවවයකයක් ලෙස තියෙනවා. ලෝකට හේතුව මේකයි. ඔයාලට මතකද S ගොනුවේ හම්බුණා බහුවවයකයක්. ඔයාලට මතකද S ගොනුවේ තිබ්බ බහු අවයවීකරණය වෙච්ච මෑන් කෙනෙක්. ඔයාලට මතකද පුතේ බෝරෝන් බෙරිලියම්ගේ අපගමනය කියා දුන්නේ. බෙරිලියම් කියන කෙනා කුඩා කෙනෙක්. තමන්ගේ කාණ්ඩේ ගුණ පෙන්වන්නේ නැහැ. අමුතු ලක්ෂණ පෙන්නනවා. බෙරිලියම්ගේ අපගමනයේදී ඔයාලට මතක ඇති බෙරිලියම්ගේ සියලු සංයෝග සහසංජ උභයගුණී වුණාට බෙරිලියම්ගේ සහසංජ කෙනෙක් හිටියා. ඒ තමයි බෙරිලියම්ගේ ක්ලෝරයිඩය. බෙරිලියම්ගේ ක්ලෝරයිඩය සහසංජ වෙච්ච හැටි මතකද? ඔව්. බෙරිලියම්ගේ ක්ලෝරයිඩය කොහොමද සහසංජ වුනේ? බෙරිලියම්ගේ ක්ලෝරයිඩය ඉස්සෙල්ලා තනියම ඉඳලා බැලුවා. ස්ථායි නෑ. ද්විඅවයවීකරණය වෙලා බැලුවා. ඒත් ස්ථායි නෑ. ඊට පස්සේ බහු අවයවීකරණයට ලක් වුණා කවුද? බෙරිලියම්ගේ ක්ලෝරයිඩ් එක. බෙරිලියම්ගේ ක්ලෝරයිඩ් එක බහු අවයවීකරණය වීමේ ප්‍රතිඵලයක් ලෙස බෙරිලියම්ගේ ක්ලෝරයිඩ් එක බහු අවයවීකරණය වීමේ ප්‍රතිඵලයක් ලෙස බෙරිලියම්ගේ ක්ලෝරයිඩ් එකට පුළුවන්කම ලැබෙනවා මොකක්ද? සහසංජ ලක්ෂණ පෙන්눔 කරන්න. ඔන්න ඔය කියන සිද්ධිය, ඔන්න ඔය කියන කතාව, ඔය කියන අදහස තමයි මූලිකව ඔළුවට ගත යුතු සිද්ධිය වෙන්නේ. එහෙනම් හොඳට මතක තියාගන්න. බෙරිලියම් කියන කෙනා සිද්ධ කළා වගේ මැග්නීසියම් හයිඩ්‍රයිඩ් වලටත් පුළුවන්කම තියෙනවා මොන ගුණී ලක්ෂණ පෙන්눔 කරන්නද? උභය ගුණී ලක්ෂණ පෙන්눔 මැග්නීසියම් හයිඩ්‍රයිඩ් වලට පුළුවන්කම තියෙනවා බහු අවයවීකරණය වෙන්න. ඔතන පාවිච්චි කරන්නේ සේතු බන්ධන කියන බන්ධන වර්ගයේ. ඔයාලට බන්ධන උගන්වන ලෝකයේ තුල සේතු බන්ධන උගන්වන්නේ නැහැ. එන්නේ ප්‍රශ්න නිසා ඔයාලට ඕකේ බහු අවයවීකරණ ක්‍රියාවලිය ඇඳලා පෙන්වන්න වෙන්නේ නැහැ. හරිද? රයිට්. අපි පොඩ්ඩක් PH3 ගැන කියන්න ඕනේ කියමුකෝ. මං කිව්වනේ 13 වෙනි පිටුවේ. මෙන්න උඩ තියෙනවනේ තීරුවක් හිස්. ඕකේ තමයි මේක ලියන්නේ. PH3 ට මම ලිව්වේ මොකක් කියලාද? භාෂ්මිකයි කියලා. PH3 සමහර වෙලාවට ආම්ලික ලක්ෂණ පෙන්වුම් කරනවා. PH3 වලට සෝඩියම් වගේ මූලද්‍රව්‍යයක් මුණ ගැස්සුවොත් එයා H2 වායුව පිට කරනවා. සෝඩියම් H2 පිට කරන්නේ අම්ල එක්ක ප්‍රතික්‍රියා කරපුවාම. එතකොට PH3 එතන හැසිරලා තියෙන කවුරු වගේ කියන්න පුළුවන්? අම්ලයක් වගේ කියන්න පුළුවන්. ඇත්තම කතාව එතන සෝඩියම්ගේ තියෙන ඉතා ප්‍රබල ඔක්සිකාරක ගුණය නිසා තමයි ඒ සිද්ධිය නිර්මාණය වෙන්නේ. නමුත් එතනදී අපිට එහෙම කිව්වට සෝඩියම් හරි කැමති මොන කරණය වෙන්නද? ඔක්සිකරණය වෙන්න. එතකොට යා අනිත් අය මොන හරණය කරනවද? ඔක්සිහරණය කරනවානේ. ඒක ප්‍රතිඵලයක් ලෙස ඉතා ප්‍රබල ඔක්සිහාරක ගුණයක් තියෙන නිසා තමයි ඒ විදිහට ක්‍රියාත්මක වෙන්නේ. නමුත් අපිට එතනදී දකින්න ලැබෙන H2 පිට වෙනවනේ පුතේ. ඒ නිසා PH3ට ආම්ලික ලක්ෂණ තියෙනවා කියන කාරණෙත් මතක තියාගන්න පුළුවන්කම තියෙනවා. ඊළඟ කාරණේ තමයි PH3ට පුළුවන්කම තියෙනවා තමන්ගේ තියෙන ඉලෙක්ට්‍රෝන වෙන අයට ප්‍රදානය කරන්න. ඉලෙක්ට්‍රෝන ප්‍රදානය කරන අය භෂ්මනේ අන්න එතනත් කතාවක් තියෙනවා. තරුවක් දාලා පාට වෙනස් කරලා ලියා ගන්න. PH3 භාෂ්මිකයයි සටහන් කළද ඒට හේතුව එය තමන් සතු එකසර යුගලය පිට කිරීම මගින් භාෂ්මික බව පෙන්눔 කිරීම වේ. තමන් සතු එකසර යුගලය පිට කිරීම මගින් භාෂ්මික බව පෙන්눔 කිරීම වේ. නමුත් PH3 හෙවත් ෆොස්ෆීන් වායුව සෝඩියම් වැනි මූලද්‍රව්‍ය සමග ප්‍රතික්‍රියා කොට හයිඩ්‍රජන් පිට කෙරේ. එවැනි අවස්ථාවලදී PH3 අම්ලයක් ලෙස හැසිරී ඇතැයි තර්ක කළ හැක. PH3
අම්ලයක් ලෙස හැසිරී ඇතැයි තර්ක කළ හැක. එතකොට පුතේ මේ PH3 ගේ කතාව මතකේ තියාගන්න. ඒවා එක එක විදියට අහන්න පුළුවන් වාගෙන් විස්තරාත්මකව ඒ වගේ වෙලාවකට කතාව ඔළුවේ තියාගන්න. එහෙනම් P ගොනුවේ මූලික ගුණ ටික හයිඩ්‍රොක්සයිඩ් ලක්ෂණ ඒක S ගොනුවෙත් තිබ්බා P ගොනුවෙත් තිබ්බා කැලික් කොටස් දෙක ඔක්සයිඩ් වල ගුණ හයිඩ්‍රයිඩ් වල ගුණ සිද්ධි ටික ඉවර කරලා තියෙනවා. අපි එහෙනම් එකින් එක කාණ්ඩ වෙනම සාකච්ඡා කරන්න පටන් ගන්නවා. එකින් එක කාණ්ඩ වෙනම සාකච්ඡා කරගෙන යද්දී කාණ්ඩ පාඩම් නැත්තම් අර ගෙඩියෙන් කියන්න තියෙන්නේ කොනකට වෙන්න කියලා තමයි. නැත්තම් අයින් වෙලා පයින් යන්න පුතී කියලා තමයි කියන්න වෙන්නේ. ඒ නිසා කාණ්ඩ ටික පාඩට නැති මිනිස්සු P ගොනුවේ මේ වීඩියෝ ටික බලලා තමන්ගේ ටියුට් සම්පූර්ණ කරන්න කලින් හෘද සාක්ෂියට එකඟව වැඩ කරන්න කාණ්ඩ ටික මතකෙන් ලියන්න පුළුවන් මට්ටමට පාඩම් කරගන්න. තා වංචාව කියන එක ඕන වෙලාවක කරන්න පුළුවන්. හැබැයි තමන් රවට්ට ගන්න බෑ ජීවිතේ කවදාවත්. හොරට බුදියන්න බෑනේ. අන්න ඒ වගේ තමයි. කවදාවත් තමන් රවට්ට ගන්න බෑ. ඒ හේතුව නිසා P ගොනුවේ කාණ්ඩ ටික පාඩම් නැත්තම් තනිය මේවා ටික ලියා ගන්න බැරි නම් මම පළවෙනි වීඩියෝ එකේදීත් කිව්වා මේ කතාව. බැයි නම් මේ P ගොනුවේ කාණ්ඩ ටික තනියම පහළට ලියා ගන්න මූල ද්‍රව්‍ය ටික මතක නැත්තම් මේ ಗುಣ විචලනයේ වීම මේ සිද්ධි සාකච්ඡා කරන්න කලින් අනිවාර්යෙන් කාණ්ඩ ටික පාඩම් කරගන්න. වංචනික වැඩ කරාට ජීවිතේ කවදාවත් ජයග්‍රහණය කියන එක ලැබෙන්නේ නැහැ කියන එක Tamanට තේරෙන්න ඕන. ඔයගේ චූටි කාරණා තේරුම් ගන්න බැරි ළමයි නෙමෙයිනවා. ඔයාලා පරිණත ළමයි, සෑහෙන මෝරච්ච ළමයි, සෑහෙන අණ්ඩපාල වැඩ කරන ළමයි. ඒ නිසා අනිවාර්යෙන් P ගොනුවේ කාරණා ටික පාඩම් කරගන්න පුතේ. ඒක අත්‍යවශ්‍ය සාධකයක්. විභාගෙට A B වගේ ගන්න දරුවන්ට ඔක්කොම පාඩම්. ඒ වගේ මිනිස්සුන්ගෙන් අහලා බලන්න. මේ මිනිස්සු කියන්නේ ආවර්තවගු තියනවානේ අයියෝ මොකටද පාඩම් කරන්නේ කියලා වගේ මරි මෝඩ කතා කියන්නේ නැහැ. හරි? ඒ නිසා හැම දරුවෙක් මතක තියාගන්න ඒ කියන දේවල් කරන්න. හරි? රයිට්. අපි යනවා 13 වෙනි කාණ්ඩෙට. බෝරෝන්, ඇලුමිනියම්, ගැලියම්, ඉන්ඩියම්, තැලියම්. හරි මට නම් ওই ටික පාඩම්. ඔතන තැලියමුත් දාලා තියෙනවා. බලන්න ඔතන ලියන්න පළවෙනි බෝරෝන් ඉඳලා ඇලුමිනියම් දක්වා පරමාණු ක්‍රමාංක ටික ඉස්සෙල්ලා මතක් කරන්නකො බෝරෝන්ගේ පරමාණු ක්‍රමාංකය ගන්න කොහොමද? බෝරෝන් කියන්නේ කීවෙනි මූලද්‍රව්‍යද? හයිඩ්‍රජන් 1 2 හීලියම් ඊට පස්සේ ලිතියම් ඊට පස්සේ බෙරිලියම් 4යි 5 වෙනි මූලද්‍රව්‍යනේ. එතන ඉඳන් කොහොමද ඉතුරු ටික කියාගෙන යන්නේ? 5 ඉඳලා 15ට යද්දි පුතේ 8න් සහ 18න් 18න් මූලද්‍රව්‍ය ටික වෙනස් වෙන්නේ. ඒ නිසා පරමාණු ක්‍රමාංක ටික ලියද්දි ලොකු කල්පන අවුලක් ඇති කරගන්න එපා. කොහොම ලේසියෙන් ලියන්න. බෝරෝන් වල ඉඳලා තැලියම් දක්වාම පරමාණු ක්‍රමාංක ටික ලියන්න ලියලා ඉන්ඩියම් දක්වා ඉලෙක්ට්‍රෝන වින්‍යාස ටික ලියන්න. ඉලෙක්ට්‍රෝන වින්‍යාස ලියද්දී පාවිච්චි කරන්න කෙටි ක්‍රමය නැත්නම් අර ලුහුඬු ඉලෙක්ට්‍රෝන වින්‍යාස ලිවීමේ ක්‍රමවේදය. පැහැදිලි සිද්ධිය. එහෙනම් බෝරෝන්, ඇලුමිනියම්, ගැලියම්, ඉන්ඩියම්, තැලියම්. මේක 5යි. 8යි 5යි 13යි. 13 ඉඳලා මෙහාට එන්නේ පුතේ 18කට පස්සේ. එහෙනම් 31යි. 31 ඉඳලා 18ක් කියන්නේ 49. 49 ඉඳලා 32ක් යන්න ඕන. 81යි. ආවර්තාවගේ ආවර්තවල ඉන්න මූලද්‍රව්‍ය සංඛ්‍යා මතක නම් මේවා හරි ලේසි දේවල්. බෝරෝන් ඉලෙක්ට්‍රෝන වින්‍යාස ලියන්නේ S2 2 S2 2p1. ඇලුමිනියම් ලියන්නේ පුතේ නියෝන් හරේ වතාවක් 3s2 3p1. ගැලියම් ලියන්නේ ආගන් හරේ දාලා. ඉන්ඩියම් ලියන්නේ ට්‍රිප්ටන් හරේ දාලා. තැලියම් ඉලෙක්ට්‍රෝන වින්‍යාස ලියන්න යන්න එපා පුතේ. එයාට F ඉලෙක්ට්‍රෝන තියෙනවා. F ඉලෙක්ට්‍රෝන තියෙන පිහිටීම් නිවැරදිවම ලෙස අපි පැහැදිලි අධ්‍යයනයක් කරලා නැහැ තාම. ඒ නිසා අපි ඒක දාන්නේ නැහැ. එහෙනම් පුතේ පොදු ඉලෙක්ට්‍රෝන වින්‍යාසය එනවා. උච්ච වායු වින්‍යාසයක් සහ S2යි P1යි. මෙතන 3 තියෙද්දි ඊළඟේ 4 නේ තියෙන්නේ. ඊළඟේ 5 තියෙන්නේ. එහෙනම් මේක NS1 NS2 විදියට තමයි යන්න තියෙන්නේ. තේරුණානේ කතාව? එහෙනම් අපි ලියමු. පොදු ඉලෙක්ට්‍රෝන වින්‍යාසයේ සමානයි උච්ච වායු වින්‍යාසයේ ධන NS2 NP1. පොදු ඉලෙක්ට්‍රෝන වින්‍යාසයේ සමානයි උච්ච වායු වින්‍යාසයේ ධන NS2 NP1.
NH2 NP1. හරි මේ කාණ්ඩේ ගත්තොත් එහෙනම් පුතේ NH2 NP1 නම් මේකේ ඔක්සිකරණාංක ටික කියන්න මම ගෝලෙන්ට පුළුවන් වෙන්න ඕන. මේ ඉලෙක්ට්‍රෝනේ යන්න යනවා. ධන 1යි. මොන යුගල් ආචරණය මතක් වෙනවද? මොන යුගල් ආචරණයද? නිෂ්ක්‍රීය යුගල් ආචරණය මතක් වෙන්න ඕන. යුගලන ශක්තියයි අයනීකරණ ශක්තිවලයි කතාව. මතක නැත්නම් වීඩියෝ එක නැවැත්තුවා අපසු පෙරලා බැලුවා. මතක නැත්නම් වීඩියෝ එක නැවැත්තුවා ආපහු පෙරලා බැලුවා. මේක P1 S2 මේක එකක් ගියාම ධන 1යි. මේක දෙන්නම යන්න ගියාම ධන 3යි. ඒ කියන්නේ මේ 13 වෙනි කාණ්ඩයට ධන 2 කියන්නේ එච්චර හොඳ ඔක්සිකරණාංකයක් නෙමෙයි. ධන 2 කියන්නේ ස්ථිරව පවතින්න පුළුවන් ඔක්සිකරණාංකයකුත් නෙමෙයි. ධන 1 හෝ ධන 3 තමයි හොඳම ඔක්සිකරණාංක හැටියට ඉන්නේ. ඊළඟට මම පැහැදිලිව කියා දුන්නා නිෂ්ක්‍රීය යුගල් ආචරණයේදී කාණ්ඩේ 15 ඉන්නේ උන් තමයි. කාණ්ඩේ 15 ඉන්න අය. කැතයි නේද උන් කිව්වා. කාණ්ඩේ 15 ඉන්න අය තමයි අඩු ඔක්සිකරණාංක වලට කැමති. හරි කැමති යාලා පහත් ඔක්සිකරණාංක. එනම් මේ ඉන්ඩියම් සහ තැලියම් ගොඩක් ආදරය කරන්නේ මොන ඔක්සිකරණාංකයටද? ධන 1ට. මේ උඩ ඉන්න බෝරෝන් ඇලුමිනියම් ආදරය කරන්නේ නෙමෙයි. කතාවද බැඳලා ඉන්නේ ධන 3 ඔක්සිකරණාංකය විතරමයි. බෝරෝන්ට ඇලුමිනියම්ට ධන 1 ඔක්සිකරණාංක මුණ ගැහෙන දවස් හම්බ වෙන්නේ නැහැ. හම්බ වෙන්නේ නැහැ. පැහැදිලින සිද්ධිය. බලන්න මෙහෙම කියනවා පුතේ. 3A කාණ්ඩය. ඔය 13 කියලා මම කියන්නේ 3Aටම තමයි පුතේ ඈ. මූලද්‍රව්‍ය ක්‍රම දෙකම මතක තියෙන්න ඕන. කොහොම ඇහුවත් උත්තර ලියන්න ඕන. හරි. විභාග වෙලාවට අපිට ඉගන්ලා තිබ්බේ මේමයි අයියෝ චංචුංචුන් මට අපිට මතක නැහැ. ඒව හරියන්නේ නැහැ පුතේ. හරි. කාණ්ඩයේ මූලද්‍රව්‍ය සංයුක්තාවය තුනකි. ඉලෙක්ට්‍රෝන වින්‍යාසය අණුව එම මූලද්‍රව්‍ය වලට බහුලවම පවතුනේ ධන 3 ඔක්සිකරණාංකය වේ. නමුත් ඉන්ඩියම් හා තැලියම් තුල ධන ඔක්සිකරණාංකයද සුලභව පවතී. ඒට හේතුව වනුයේ නිෂ්ක්‍රීය යුගල් ආචරණය වේ. ගැලියම් ඇලුමිනියම් බෝරෝට් ධන 3 ඔක්සිකරණාංකය පමණක් පෙන්වනු ලැබේ. ධන 3 ඔක්සිකරණාංකය පමණක් පෙන්වනු ලැබේ. අන්න ඒක කොටු කරලා ඉස්සරහින් කපුටෙක් පිටිපස්සෙන් වවුලෙක් ඇඳ ගන්න. දවල්ටයි රැයටයි දෙකටම මතක හිටින්න ඕන ඉනෝගනික් කාරණා. විශේෂයෙන් මේක ලකුණු කරගන්න. හරි. ගැලියම් වල උඩට ඉන්න සෙට් එකට තියෙන ධන 3 විතරයි. විහිළුවටවත් ලෑස්ති වෙන්නේ නැහැ ධන 1 හදන්න. හරි. මං කිව්වේ මේ සෙට් එක කතාවද බඳලා ඉන්නෙම ධන 3 ඔක්සිකරණාංකේ. හරි යාළු වෙලා නෙමෙයි කතාවදම බඳලා. ඊට පස්සේ කියනවා මෙහෙම බෝරෝන් අලෝහයක් වන අතර ඇලුමිනියම් මද වශයෙන් අලෝහ ගතිගුණ පෙන්වුම් කෙරේ. අපි ඒවා දන්නවනේ ඇලුමිනියම් මොන ගුණීද? ඇලුමිනියම් උභය ගුණී. ඇලුමිනියම්ට උභය ගුණී ලක්ෂණ තියෙන. ඇලුමිනියම් ඔක්සයිඩයේ උභය ගුණී, ඇලුමිනියම්ගේ හයිඩ්‍රොක්සයිඩයේ උභය ගුණී, ඇලුමිනියම්ගේ හයිඩ්‍රයිඩයේ උභය ගුණී. ඔය කී නොකී ಜಾති ඇලුමිනියම්ගේ හයි ඔක්කොම ටික උභය ගුණී. හැබැයි ඇලුමිනියම්ගේ තියෙනවා පොතේ උභය ගුණී ලක්ෂණ නැති මෑන් කෙනෙක්. ඒ ඇලුමිනියම් ක්ලෝරයිඩ් එක අපි ඒක චුට්ටක් ඉස්සරහින් කතා කරමු. බෝරෝන් අලෝහයක් වන අතර ඇලුමිනියම් මද වශයෙන් අලෝහ ගතිගුණ පෙන්වුම් කෙරේ. එම නිසා ඇලුමිනියම් උභය ගුණීයයි සැලකේ. උභය ගුණී මූලද්‍රව්‍ය ටික මතක් කරන්න. බෙරිලියම්, ඇලුමිනියම්, ටින්, සිංක්, ලෙඩ්. ආයෙත් බෙරිලියම්, ඇලුමිනියම්, ටින්, සිංක්, ලෙඩ්. ඒ මොන ගුණීයයිද? උභය ගුණීයයි. උභය ගුණීයයි. බෝරෝන් අන්න පොඩි කැරක්ටර් එකක්. කතා කළ යුතු චරිතයක්. බෝරෝන් කොයි විදියටද පුතේ වැඩ කරන්නේ? බෝරෝන්ට සාමාන්‍යයෙන් තියෙන්නේ උදාහරණයක් අරන් සාකච්ඡා කරන්නේ. බෝරෝන්ගේ අපි ගම්මුකෝ BCl3. හරි. මේ බන්ධන තුනම සරසමයි. කොහොමද එහෙම කියන්නේ? බන්ධන කෝණ සමානයි, බන්ධන දිගවල් සමානයි. බෝරෝන්ට තියෙන ඉලෙක්ට්‍රෝන වින්‍යාසය පුතේ 1s2 2s 2 2p1 ඔය තමයි බෝරෝන්ට තියෙන ඉලෙක්ට්‍රෝන වින්‍යාසය. ඉතින් කොහොමද බෝරෝන් බන්ධන තුනක් හදන්නේ? එක වියුග්ම ඉලෙක්ට්‍රෝනයයි තියෙන්නේ. ඒක වෙන්නේ මෙහෙමයි පුතේ. බෝරෝන්ට තියෙන මේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය වෙනස් වෙනවා උත්තේජිත තත්ත්වයට. උත්තේජනයේ වෙද්දී අපි තර ලකුණක් දානවා දන්නවනේ. 2s1 2p2 බවට පත් වෙනවෝ. මේකට කියන්නේ මොන තත්ත්වයට පත් වීමද? උත්තේජිත තත්ත්වයට පත් වීම. පුතේ උත්තේජිත තත්ත්වයට පත් වුණාට පළියට බන්ධන දිග සමාන කරන්න බෑනේ. උත්තේජිත තත්ත්වයට පත් වෙච්ච පළියට බන්ධන දිග මොනවා වෙන්නේ නැද්ද? සමාන වෙන්නේ නැහැ. හරි? බන්ධන දිග සමාන වෙන්න තව කතාවක් තියෙනවානේ. මොන කරණේද? මුහුම් කරණේ. අන්න පොයින්ට් එකට ආවා.
S1යි P2යි නම් තියෙන්නේ මිත්‍රවරුනි සිද්ධ වෙන මුහුම්කරණය මොකක්ද? කියන්න බලන්න. S1යි P2යි නම් පුතේ තියෙන මුහුම්කරණය තමයි sp2 මුහුම්කරණය. ඒ කියන්නේ මෙතන ඉන්න බෝරෝන් මොන මුහුම්කරණය වෙනවද? sp2 මුහුම්කරණයට ලක් වෙනවා. ඒවා චූටි දේවල්, පරණ දේවල් මතක් කරගන්න. ආයාසයෙන් තොර ඔලුවට ගන්න. අමතකයි නම් පරණ දැන් පෙරලා බලන්න. ඒ තමයි හැදෙන්න ඕන જાති. එහෙනම් මේ BCl3 වල ඉන්න බෝරෝන් එක BCl3 වල ඉන්න බෝරෝන් එක මොන මුහුම්කරණයට ලක් වෙච්ච කෙනෙක්ද? sp2 මුහුම්කරණයට ලක් වෙච්ච කෙනෙක්. එහෙනම් හොඳට මතක තියාගන්න මෙයා තලී ත්‍රිකෝණාකාරයි. මොන මුහුම්කරණය නිසාද? sp2 මුහුම්කරණය නිසා. බලන්න මෙතන කියන කතාව. බෝරෝන් තුල පවතින S2P1 යන වින්‍යාසය ඉතා පහසුවෙන් S1P2 යන උත්තේජිත අවස්ථාවටපත් වේ. මෙන්න මේ කතා දෙක පිළිවෙලට ඔතන ඇඳ ගන්න තියෙනවා. තප්පරයක් නැවතුවා පිළිවෙලට ඇඳ. තටු ලකුණක් එන්න ඕන, ඉලෙක්ට්‍රෝන වින්‍යාස වෙනස් වෙන්න ඕන. මෙහෙම කියනවා. බලන්න හොඳට. මෙම වින්‍යාසයට අනුව ඉතාමත් පහසුවෙන් sp2 මුහුම්කරණය ඇති කොටගෙන අංශක 120ක ආනතියක් සහිතව තලීය ත්‍රිකෝණාකාර හැඩ සහිත සංයෝග නිර්මාණය කරනු ලැබේ. අංශක 120ක ආනතියක් සහිතව ඕවා. ඉතින් මේවයි කියන්න දේවල් අප්පා නේද? 120යි බන්ධන දිග මොනවද? සමානයි. පොඩි දේවල්. මෙසේ නිර්මාණය වෙන BX3 ආකාරයේ සියලු සංයෝගවලට ඉලෙක්ට්‍රෝන අෂ්ටකය සම්පූර්ණ වෙලා නැහැලු. ඒක නම් හරි. ලුයිස් තිත් සටහන් අදිද්දී ඩුවට් රූල් සහ ඔක්ටඩ් රූල් කියලා නීති දෙකක් තියෙනවා. ද්විත්ව නීතිය සහ අෂ්ටක නීතිය තමයි කතාව. හයිඩ්‍රජන් හැමතිස්සෙම උත්සාහ කරන්නේ ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව දෙකක් කරගන්න. ඒකට කියන්නේ ඩුවට් රූල් එක කියලා. ඒක ලොකුවට අවධානය යොමු කරන්නේ නැත්තේ ඒ නීතියට එයා විතරනේ අයිති. එයාට විතරයි ඒ නීතිය තියෙන්නේ. අනිත් එක ඔක්ටඩ් රූල් එක අෂ්ටක නියමය. බොහොමයක් මුලදා උත්සාහ කරනවා තමන් වටේ ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව කීයක් කරගන්න? 8ක් බවට පත් කරගන්න. බොහොමයක් මුලදා උත්සාහය තමයි තමන් වටේ ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව 8ක් කර ගැනීම. තමන් වටේ තියෙන ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව 8ක් බවට පත් කරගන්න උත්සාහ කරන ක්‍රියාවලියට තමයි අපි මොන නියමය කියන්නේ? අෂ්ටක නියමය කියලා කියන්නේ. ඒතකොට ওই විදිහට ගත්තාම පුතේ මේ 13 වෙනි කාණ්ඩේ මේ බෝරෝන්ට තිබ්බ ඉලෙක්ට්‍රෝන 3ක්. ඒ ඉලෙක්ට්‍රෝන 3 මේ 3 දෙනාත් එක්ක හවුල කරගත්තාම ඉලෙක්ට්‍රෝන කීයක් වෙනවද? 6ක් බවට පත් වෙනවා. ඒ 8ක් හැදිලා නැහැනේ. එහෙනම් මොකද්ද කරන්න වෙන්නේ? මෙයාලට පිටින් ඉලෙක්ට්‍රෝන ගන්න සිද්ධ වෙනවා. පිටින් ඉලෙක්ට්‍රෝන ගන්න අයයි පිටින් ඉලෙක්ට්‍රෝන ගන්න අයයි පිටින් ඉලෙක්ට්‍රෝන ලබා දෙන අයයි පිටින් ඉලෙක්ට්‍රෝන ගන්න අයයි පිටින් ඉලෙක්ට්‍රෝන ගන්න අයයි පිටට ඉලෙක්ට්‍රෝන ලබා දෙන අයයි පිටින් ඉලෙක්ට්‍රෝන ගන්න අයයි පිටට ඉලෙක්ට්‍රෝන ලබා දෙන අයයි ගැන නියමයක් තියෙනවා. අපි අම්ල භෂ්ම ගැන දන්න කතා ටිකක් තියෙනවා. අපි අම්ල භෂ්ම ගැන එන්තැල්පි පාඩමේදී හීනි මිනිස්සෙක්ගේ වාදයක් ඉගෙන ගත්තා. ඒක මොකද්ද නම? ආයිනියස් වාදය. H+ ලබා දෙන ප්‍රභේදයක් අම්ලයක්, OH- ලබා දෙන ප්‍රභේදයක් භෂ්මයක්. ඒ කාගේ කතාවද? ආයිනියස්ගේ කතාව. ඊළඟ කාරණේ අපිට එනවා ලුයිස් වාදය කියලා එකක්. මේක අලුතෙන් මෙන එකක්. ඒක එන්නේ ඉලෙක්ට්‍රෝන වලින්. ලුයිස් විසින් විස්තර කරන අම්ල භෂ්ම වෙන අයට බොහෝ විට විස්තර කරන්න බෑ. හරි ලේසි සිද්ධියක් තියෙන. හොඳට කනට දාගෙන සටහනට දාගන්න ඕන කරනවා. එකසර යුගල් ලබා දෙන ප්‍රභේද ලුයිස් භෂ්ම වන අතර ලබා ගන්නා ප්‍රභේද ලුයිස් අම්ල වේ. එකසර යුගල් ලබා දෙන ප්‍රභේද ලුයිස් භෂ්ම වන අතර ලබා ගන්නා ප්‍රභේද ලුයිස් අම්ල වේ. බලන්න මෙහෙම කියනවා. ලුයිස් වාදය. මතකයිනේ දැන් කතාව. ලියන්න උතේ මෙහෙම. එකසර යුගල ලබා දෙන ප්‍රභේද එකසර යුගල ලබා දෙන ප්‍රභේද ලුයිස් භෂ්ම වන අතර එකසර යුගල ලබා දෙන ප්‍රභේද ලුයිස් භෂ්ම වන අතර එකසර යුගල් ලබා ගන්නා ප්‍රභේද ලුයිස් අම්ල වේ. ලුයිස් අම්ල වේ. ආයි කියනවා එකසර යුගල් ලබා දෙන ප්‍රභේද ලුයිස් භෂ්ම වන අතර එකසර යුගල් ලබා ගන්නා ප්‍රභේද ලුයිස් අම්ල වේ. එතකොට අම්ල භෂ්ම ගැන දැන් අපි වාද දෙකක් දන්නවා. එකක් එන්තල් පාඩමේ හම්බුණ අහිනියස්ගේ කතාව. මෙතනදී හම්බෙලා තියෙනවා කවුද? ලුයිස්ගේ කතාව. පැහැදිලි කතාව.
අම්ල භෂ්ම ගැන තව වාදයක් තියෙනවා පුතේ බ්‍රොන්ස්ටඩ් ලෝරි වාදය කියන එක. ඒක අපිට තව ඉස්සරහ පාඩම් වලදී යථා කාලෙදී හම්බ වෙන සිද්ධියක්. ඒතර මේ ලුයිස් අම්ලයක් ලුයිස් භෂ්මයක් කියන වචනේ අවබෝධ කරගත යුතු දෙයක්. පැහැදිලි සිද්ධිය. මේක බහුවර්ණ වලට විවිධ තැන්වල කරකවලා සිද්ධ අහලා ඒවට කරන සිද්ධියක්. ඒ නිසා හොඳට මතක තියාගන්න මේ කතාව මේ සිද්ධිය ওই විදිහට ක්‍රමානුකූලව ඔළුවට දාගත යුතුයි. right. එහෙනම් අපි ඊළඟට බලන්න තියෙන මේ කාණ්ඩේ ඉන්න අයගේ භෞතික ලක්ෂණ වෙනස් වීම සහ ඒ පිළිබඳ කතා ටික.